ආයුබෝවන් පුතේ සියලු දෙනාටම. ඉතින් 9 වසරේ පේපර් ක්ලාස් එක සෑම සිකුරාදාවකම හවස 4:30 6 දක්වා තියෙනවා. ඉතින් එක එක අයට එක එක ගැටලු තිබුණා. ගොඩක් අය මට ගැටලු ඉදිරිපත් කරා අද දවසේ ක්ලාස් එක. ඒ වුණාට මම හිතාගත්තා මෙතනින් ඉස්සරහට ඔයාලා කියපු විදිහට පළවෙනිද ඉඳලා මගේ රෙකෝඩින් ටික අනිවාර්යෙන් බලන්න. දැන්ටත් රෙකෝඩින් තියෙනවා. හැම කොටසම රෙකෝඩින් ගන්නවා. පළවෙනිද රෙකෝඩින් ටික බලන්න පුළුවන්. ඒ නිසා මම පේපර් ක්ලාස් එක කැමති කෙනාට ඕන වෙලාවක බලන්න පුළුවන් විදිහට තියලා මම ක්ලාස් එක කරගෙන යනවා. පළවෙනි ප්‍රශ්නේ පහත දක්වා ඇති සුද්ධජීවී කාණ්ඩ අතරින් ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩය තෝරන්න. අපි 8 වසරේදී ඉගෙන ගන්නවා සුද්ධජීවියෙක් කියන්නේ තනිව ගත්කල පියවියසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන්. කවුද? සුද්ධජීවීන්. අපි කියනවා තනිව ගත්කල පියවියසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන් සුද්ධජීවීන්. එතකොට සර් තව කතාවක් ඔයා කිව්වනේ. මොකක්ද කතාව? සර්මයි කිව්වේ තනි සෛලයකින් නෝ සෛල කීපයකින් දේ කොට රැකුණු කියලා. ඔව්. එහෙනම් සුද්ධජීවියා කියන එක අමතක කරන්න බෑ. උසස් පෙළ ලියලා ડોක්ටර් කෙනෙක් වුණත් මේක අමතක කරන්න බෑ. එහෙනම් ඔයාලා ඕනනම් ලියා ගන්න මම දෙනවා. පළවෙනි ප්‍රශ්න සුද්ධජීවියාගේ අත්දැකීම් මම දෙනවා. තනිව ගත්කල පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි තනිව ගත්කල පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි තනි සෛලයකින් නෝ තනි සෛලයකින් නෝ සෛල කීපයකින් තනිව ගත්කල පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි තනි සෛලයකින් නෝ සෛල කීපයකින් තනි සෛලයකින් නෝ සෛල කීපයකින් තනි සෛලයකින් නෝ සෛල කීපයකින් දේහය ගොඩනැගුණු ජීවීන් සුත්‍රජීවීන් ලෙස හඳුන්වයි. තනිව ගත්කල පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි තනි සෛලයකින් නෝ සෛල කීපයකින් දේහය ගොඩනැගුණු ජීවීන් සුද්ධ ජීවීන් ලෙස හඳුන්වනවා. හරි නේද? හරි. හරි ඊට පස්සේ අපි කියනවා එහෙමනම් මෙන්න අහන ප්‍රශ්නයක් මොනවද ඔයාලා ඉගෙන ගත්ත සුද්ධ ජීවී කාණ්ඩ? සර් 6 වසරේ ඉඳලා කියන්නේ දිලීර සුද්ධ ජීවියේ, බැක්ටීරියා සුද්ධ ජීවියේ, ඇල්ගී සුද්ධ ජීවියේ, ප්‍රොටෝසෝවා සුද්ධ ජීවියේ, වෛරස් සුද්ධ ජීවියේ. එතෙන් සර් එක්කෙනෙක් ඉන්නවා ජීවී ලක්ෂණ පෙන්නනවා, අජීවී ලක්ෂණක් පෙන්නනවා. එයා පෙන්නන එකම ජීවී ලක්ෂණය එයා ගුණණය වීම. ඒවත් තම වර්ගය බෝ කිරීම විතරයි. හොඳ උදාහරණය වෛරස්. හොඳ උදාහරණය වෛරස්. එහෙමනම් පුතේ අපෙන් අහනවා පහත දක්වා ඇති සුද්ධජීවී කාණ්ඩ අතරින් ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩය තෝරන්න. තාරින්ද්‍යා අද මේකේ නෝට් එක ලියලා දෙන නෝට් එක ලියලා ෆොටෝ එකක් මට දාන්න ඕන මම ගෲප් එකට දානවා. හොඳද? හරි. පහත දක්වා ඇති සුද්ධජීවී කාණ්ඩ අතරින් ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩය තෝරන්න. ඇල්ගී, බැක්ටීරියා, වෛරස්, දිලීර. Virus. Excuse me, sir. ඔව්. Sir, මට අද පන්තියේ එකට ඉන්න වෙන්නේ නෑ සර්. ඒ අය. තව පන්තියක් තියෙනවා සර්. කීයද?
ඒක තියෙන වෙලාවක් නම් දන්නේ නැහැ සර් කියපු වෙලාවට යන්න ඕනේ ඉතින් අපි. ඒ මොකද මේ පන්තියේ කලින් තිබුණේ ඉතින්. හර්ෂ සර්ගේ. දැන් හර්ෂ දැන් මං අහන්නේ මෙච්චරයි. දැන් අපේ පන්තියේ කලින් දාලා තිබුණේ උඹලට කියන්න දෙමුනේ නැද්ද කට තිබුණේ නැද්ද අපේ පන්තියේ දාලා කියලා? 4 6 ඉතින් කිව්වා සර් මේ එහෙම බෑනේ. මගේ ක්ලාස් එක 4:00 6 ට තියෙන්නේ. ඒකේ සර් ළමයි දෙන්න ගන්නේ අද මේ මටයි සදිත් මටයි එන්න වෙන්නේ නැහැ. අනේ මන්දා. හරි අශේන් ලියමු බලන්න. සර් මේ මට පේපර් එක නැති හින්දා මේ මොකද මම පේපරේ ලියලා ප්‍රශ්නේ ලියලා ඊට පස්සේ සර් දෙන්න නෝට් එක ලියලා ඊට පස්සේ තමයි මේ උත්තරේ ලියන්නේ. ප්‍රශ්නේ ඕනේ නැහැ පුතේ. ප්‍රශ්නේ ඕනේ නැහැ. දැන් මේ පළවෙනි ප්‍රශ්නේ යන්නේ අපි. පළවෙනි ප්‍රශ්නෙට සර් දෙන නෝට් එක ලිව්වා, ප්‍රශ්නාංක ලිව්වා, නෝට් එක ලිව්වා, පිළිතුර කීයද කියලා දැම්මා. එච්චරයි පුතේ. හරිනේ? ප්‍රශ්නේ ඕනේ නැද්ද සර් එතකොට? නෑ ප්‍රශ්නේ ඕනේ නැහැ. හරිද? සර් දෙන නෝට් එක විතරයි මේ කවදා හරි හමු වුණාම මේකට අමුණ ගන්න තියෙන්නේ. කාටත් කියන්නේ එහෙමයි. කාටත් තියෙන්නේ මේ ටියුට් එකට අමුණ ගන්න එතකම් පිළිතුර ලියාගත්තා. සර් දෙන නෝට් එක ලිව්වා. හරිනේ? හරි. හරි මෙයා ලියන ඊළඟ පාදක සුළු ජීවි කාණ්ඩයෙන් ජීවි සහ ජීවි අතර ලක්ෂණ වෙනව ලිව්වා. ඊට පස්සේ එනවා පුතේ මෙහෙම. virus ජීවි මෙන්ම virus ජීවි මෙන්ම අජීවි අතරමැදි ලක්ෂණ ජීවි මෙන්ම අජීවි අතරමැදි ලක්ෂණ නිරූපණය කරන අතර මේ බලන්න මෙයාලගෙන් වෛරස් කියන එක්කෙනා ජීවි සහ අජීවි අතරමැදි ලක්ෂණ නිරූපණය කරයි. වෛරස් සතු එකම ජීවි ලක්ෂණය ගුණණය වීමයි. වෛරස් සතු එකම ජීවි ලක්ෂණය ගුණණය වීමයි. ගුණණය වෙනවා කියන්නේ තමයි වර්ගය ප්‍රමාණය වැඩි කර ගන්නවා. ඒකයි. අනිත් සියල්ලම යාගේ ජීවි කිසිදු විටක පුතේ වෛරස් වර්ධනය වෙන්නේ නැහැ. කිසිදු විටක වෛරස් පෝෂණය වෙන්නේ නැහැ. වෙන කිසිම ජීවි ලක්ෂණයක් නැහැ. තියෙන එකම ජීවි ලක්ෂණය තමයි වෛරස් සතුව. මොකද්ද ජීවි ලක්ෂණය? හොඳට මතක තියාගන්න. තම වර්ගය බෝ කිරීම ඒවත් ගුණණය වීම විතරයි. ඒකත් තනියම කරන්න බෑ. ඒක කරන්නත් වෙනම ධාරක ශෛලයක් අවශ්‍යයි. වෙනත් ජීවි ශෛලයක් තිබුණොත් විතරයි මේ අතිශය වැදගත් කරුණු වෛරස්ට ගුණණය වීමේ හැකියාවක්. වෛරස් ගුණණය වන්නේ වෙන ජීවි ශෛලයක් ඇති විට පමණි. වෛරස් ගුණණය වන්නේ වෙනත් ජීවි ශෛලයක් ඇති විට පමණි. වෙනත් ජීවි ශෛලයක් ඇති විට පමණි. හරි. අල්ටනාරියා නම් දිලීරය
ජෛව පලිබෝධ නාශකයක් ලෙස භාවිතා කරනුයේ කුමන ජලජ වල් පැලෑටි මර්ධනය කිරීම සඳහාද? සැල්වීනියා නම තමයි සැල්වීනියා. පුතේ මෙයාලට ඉස්සරහා රචනා ප්‍රශ්නයක් තියෙනවා මේකේ. ඒකෙදි අපි කතා කරනවා කිසියම් ජීවියෙක් යොදාගෙන තවත් ජීවියෙක් පාලනය කරනවා නම් ඒකට කියනවා ජෛව පාලනය. තරලපත්තා ලියාගමු. කිසියම් ජීවියෙක් අංක 2 කිසියම් ජීවියෙක් යොදාගෙන කිසියම් ජීවියෙක් යොදාගෙන තවත් ජීවියෙකු සර් ඒකයි මුලින් ඉඳන් කියන්න. කිසියම් ජීවියෙක් යොදාගෙන තවත් ජීවියෙකු කිසියම් ජීවියෙකු යොදාගෙන තවත් ජීවියෙකු පාලනය කරන්නේ නම් එය ජෛව පාලනය ලෙස හඳුන්වයි. කිසියම් ජීවියෙකු යොදාගෙන තවත් ජීවියෙකු පාලනය කරන්නේ නම් එය ජෛව පාලනය ලෙස හඳුන්වයි. හරි. මොකක්ද ජෛව පාලනය කියන්නේ? කිසියම් ජීවියෙකු හොඳට මතක තියාගන්න ජෛව පාලනය කියන්නේ කිසියම් ජීවියෙකු යොදාගෙන තවත් ජීවියෙකු පාලනය කරනවා නම් ඒක තමයි ජෛව පාලනය. ඊළඟට අපෙන් අහනවා අංක 3. එහා මේක පිළිතුර තමයි සැල්වීනියා. ඇසෙහි ආලෝකයට සංවේදී යෂ්ටි සෛල හා කේතු සෛල තිබෙන කොටස කුමක්ද? පුතේ අපි දන්නවා අපේ හොඳට පෙනීම ලබා දෙන්නේ නැත්නම් දෘෂ්ටි සංවේදනයක් ලබා දෙන්නේ ඇසේ ප්‍රධාන ස්තර 3ක් තියෙනවා. ඔයාලට කියනකොටම මතක් වෙනවා. ශ්වේත ඝන ස්තරය, රුධිරග්‍රාහීය, දෘෂ්ටි විතානය. ඔය සර් කිව්වේ පිටතේ ඉඳලා ඇතුළට පිළිවෙලින්. ශ්වේත ඝන ස්තරය, රුධිරග්‍රාහීය, දෘෂ්ටි විතාන. හරිද? ඇසෙහි ආලෝකයට සංවේදී යෂ්ටි සෛල හා කේතු සෛල තිබෙන කොටස කුමක්ද? එහෙනම් යෂ්ටි සෛලයි කේතු සෛලයි දෙකම තියෙන්නේ දෘෂ්ටි විතානය මත. කාචයේ කාර්යය මොකක්ද? දෘෂ්ටි විතානය මත ප්‍රතිබිම්බ නාභිගත කිරීම. අන්ධ බිඳුවේ යෂ්ටි සෛලවත් කේතු සෛලවත් මුකුත්ම නොපිහිටන තැන තමයි දෘෂ්ටි විතානය මත තියෙන අන්ධ බිඳුව. ඊට පස්සේ රුධිරග්‍රාහීයෙන් තමයි සම්පූර්ණයෙන්ම ඇස පෝෂණය කරන්නේ. එහෙනම් යටින් මෙන්න මේක තරලකුණක් දාලා ලියාගමු. දෘෂ්ටි විතානයේහි අන්ධ බිඳුව මත ආලෝකයට සංවේදී දෘෂ්ටි විතානයේහි අන්ධ බිඳුව මත ආලෝකයට සංවේදී කිසිදු සෛලයක් නොපිහිටයි. ආලෝකයට සංවේදී කිසිදු සෛලයක් නොපිහිටයි. සදිත්මා දැන් කියන දේ ඇහෙනවද පුතේ? සදිත්මා ඇහෙන්නේ නැහැ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හරි. ඇසෙහි ආලෝකයට සංවේදී
යෂ්ටි සෛල සහ කේතු සෛල තිබෙන කොටස කුමක්ද? එනම් දෘෂ්ටි විතානය. කනෙහි පීඩන කර්ණ පටා පටලය දෙපැත්තේ පීඩනය සමානව පවත්වා ගැනීම දායක වන ග්‍රසනිකාවට සම්බන්ධ වූයේ තෝරන්න. ග්‍රසනිකාවට සම්බන්ධ කෙනා තමයි යුෂ්ටේකීය නාලය. මොකද්ද? යුෂ්ටේකීය නාලය. ගිය සතියේත් අපි ඔක් කතා කරා. යුෂ්ටේකීය නාලයේ කාර්යය තමයි කන තුල පීඩනය බාහිර පීඩනයට සමාන කිරීම. යුෂ්ටේකීය නාලය හරි. ක්ලෝරින් පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය පරමාණුක ක්‍රමාංකය නිවැරදිව ලියා ඇත්තේ පුතේ අපි දන්නවා ඕනම මූලද්‍රව්‍යක මූලද්‍රව්‍ය සංකේතයට වම් පැත්තේ උඩින් ස්කන්ධ ක්‍රමාංකය වම් පැත්තේ යටින් පරමාණුක ක්‍රමාංකය මේ තමයි මූලද්‍රව්‍ය සංකේතය මෙයා තමයි පරමාණුක ක්‍රමාංකය මෙයා තමයි ස්කන්ධ ක්‍රමාංකය ඕනම මූලද්‍රව්‍යයක වම් පැත්තේ ඉහළින් ස්කන්ධ ක්‍රමාංකය ලියනවා වම් පැත්තේ පහළින් පරමාණුක ක්‍රමාංකය ලියනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ තමයි සංකේතය. ඔන්න මම ආයෙ කියනවා මූලද්‍රව්‍ය සංකේතයක වම් පැත්තේ උඩින් ස්කන්ධ ක්‍රමාංකය වම් පැත්තේ පහළින් පරමාණුක ක්‍රමාංකය. එහෙනම් ක්ලෝරින්ගේ නිවැරදිව තියෙන්නේ 35.17 පළවෙනි පිළිතුර. ක්ලෝරින් පළවෙනි පිළිතුර මෙන්න මෙහෙම ලියලා තියෙන්නේ ක්ලෝරින් වල. ක්ලෝරින්ගේ එහෙම නගන්නේ 35යි 17. පැහැදිලිද? 35 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය 17 කියන්නේ පරමාණු ක්‍රමාංකය. මම එනම් පොඩි ප්‍රශ්නයක් දෙනවා දැන් හදන්න. පළවෙනි ප්‍රශ්නය ක්ලෝරින්නි ප්‍රෝටෝන ගණන. දෙවෙනි ප්‍රශ්නය ක්ලෝරින්නි ඉලෙක්ට්‍රෝන ගණන. තුන්වෙනි ප්‍රශ්නය ක්ලෝරින්නි නියුට්‍රෝන ගණන. ක්ලෝරින්ගේ ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන නියුට්‍රෝන ගණන. තක්කාලියෙන් බලන්න පුළුවන් නම් ක්ලෝරින්ගේ ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන නියුට්‍රෝන ගණන. සිතුම් ඉන්න ගොඩ කාලකින් ක්ලාස් එකේ ක්ලෝරින්හි ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන නියුට්‍රෝන ගණන. හරි. ක්ලෝරින් ප්‍රෝටෝන ගණන කීයද? හොඳට අහගන්න පුතේ. මේක හරිම ලේසි ලියා ගන්න එක. මේ පරමාණු ක්‍රමාංකනේ. පරමාණුක ක්‍රමාංකය මෙන්න මේමයි. පරමාණුක ක්‍රමාංකය සමානයි පුතේ p ගණන. එහෙනම් පරමාණු ක්‍රමාංකය 17යිනේ. ඒක සමානයිනේ p ගණන. එහෙනම් ක්ලෝරින් ප්‍රෝටෝන ගණන 17යි. මොකද්ද තියරිය? පරමාණු ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගණන කියලා ගන්න. ඊට පස්සේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන ගණන ඕනම මූලද්‍රව්‍යයක p ගණන සමානයි e ගණන. ඉතින් පුතේ p ගණන 17යි නම් ඉලෙක්ට්‍රෝන ගණනත් 17යි. පුතේ අපි දන්නවා ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ධන නියුට්‍රෝන සංඛ්‍යාව සමානයි ස්කන්ධ ක්‍රමාංකය 35යි. එහෙනම් ප්‍රෝටෝන ගණන අපි හොයාගත්තා
17යි 17 දාගෙන n සමානයි 35යි n සමානයි 35 ඍණ 17යි එහෙනම් 18යි. එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යාව 18යි. එහෙනම් ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකයට සමානයි. ප්‍රෝටෝන ගණන සමානයි ඉලෙක්ට්‍රෝන ගණන. එහෙනම් ප්‍රෝටෝන ගණන දන නියුට්‍රෝන ගණන 35යි. ඔන්න ඔය විදිහට ආවම ක්ලෝරින්ගේ නියුට්‍රෝන ගණන එනවා 18යි. ටක් ගාලා ඕනනම් හදා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ක්ලෝරින්ගේ ප්‍රෝටෝන 17යි, ඉලෙක්ට්‍රෝන 17යි, නියුට්‍රෝන 18යි. good. හරි. කියවෙනවා පස්සේ ප්‍රශ්න ඉවරයි. 6. කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් වෙන් කර ගැනීම සඳහා භාවිතා වන මිශ්‍රණයක සංඝටක වෙන් කරන භෞතික ක්‍රමය කුමක්ද? ඉස්සරහට තියෙන ටිකක් අපට වාෂ්පීකරණය නෙවෙයි, ස්පටිකකරණය නෙවෙයි, භාගික ආසවණය නෙවෙයි, කුමාලාසවණය. හරිද? එහෙනම් වාෂ්පීකරණයක් නෙවෙයි, ස්පටිකීකරණයක් නෙවෙයි, භාගික ආසවණයක් නෙවෙයි, කුමාලාසවණය. පිළිතුර තමයි කුමාලාසවණය. ඔය ටිකත් අපි මේ ටියුට් එකේ ඉස්සරහා තියෙන කොටස. අපි නිකමට කියමු නෝට්ස් ලියන්න ඕනේ නෑ මේකේ. මුකුත්ම නෑ. පුතේ මොකද්ද? අපි මුලින්ම තියනවා වාෂ්පීකරණය කියලා. නේද? මුලින්ම තියනවා වාෂ්පීකරණය. සාමාන්‍යයෙන් ලුණු ලේවායක ඒ අදාළ ද්‍රව්‍ය වාෂ්පීකරණයක් කරාම ඒකේ අවසාන ප්‍රතිඵලය ස්පටිකීකරණයම තමයි. ස්පටික වෙන් වෙනවා. ස්පටිකීකරණය කියන්නේ ද්‍රවයක් විදිහට තියෙන එක්කිනා යාව ජලය ටික වාෂ්ප කරලා ස්පටික බවට පත් කරනවා. ඒ වගේමයි භාගික ආසවණය කියන්නේ බොර තෙල් ඒවායි තාපාංකය අනුව වෙන වශයෙන් වෙන් කරනවා. ඒ ටික අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් පිළිතුර වෙන්නේ කුමාලාසවණය. ඉහතින් පෙන්වා ඇත්තේ කුමන සංයෝගයක වූවද? පුතේ කාබන් පරමාණුවක් එක්ක ඔයාලා දන්නවා හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. කාබන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු 4යි කියන්නේ CH4. මෙයාගේ නම තමයි මීතේන් අණුව. එහෙමත් නැත්නම් මෙයාට කියනවා අපි ජීව වායුව කියලා. මොන තේන් අණුවද? මීතේන් අණුව. එහෙමත් නැත්නම් ජීව වායුව. මෙතේන් අණුව කියන්නේ මීතේන් අණුව කියන්නේ එයා තමයි. ඊයේ පෙන්වා ඇත්තේ කුමන සංයෝගයක වූවද? මීතේන් අණුව. හරි නේද? අත්ෙන් ප්‍රශ්නේ හරි. 8 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ පීඩනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. මම මෙතනින් ඉස්සරහට පීඩනය වැඩි කතා කරන්නෙම නෑ. ඒක ලොකු කාලයක් අරගෙන තියෙන නිසා. හැබැයි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඒක පැහැදිලිවම. පීඩනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. හරි. අපි බලමු. පීඩනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. A පීඩනය කරේ පෘෂ්ඨ වර්ගයේ බලපායි. හරියටම හරි. පෘෂ්ඨ වර්ගඵලය වැඩි නම් පීඩනය අඩුයි. පෘෂ්ඨ වර්ගඵලය අඩු නම් පීඩනය වැඩි. පීඩනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. පීඩනය කරේ පෘෂ්ඨ වර්ගඵලය බලපායි. අභිලම්බ බලය වැඩි කරන විට පීඩනය වැඩි වේ. ඔව්. අපි විසින් ලම්බකව කිසියම් වස්තුවක් මත යදන බලය වැඩි වෙන්න පීඩනය වැඩි වේ. අභිලම්බ බලය වැඩි කරන විට පීඩනය අඩු වේ. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ
A හා B පමණි. අපි දන්නවා කියන්න දෙයක් නැහැ. ඒකක වර්ගඵලයක් මත ලම්බකව ක්‍රියාත්මක වන බලය පීඩනය ලෙස හඳුන්වනවා. පීඩනය කෙරෙහි බලපාන සාධක දෙකයි බලය සහ වර්ගඵලය. බලය වැඩි නම් පීඩනය වැඩි, වර්ගඵලය වැඩි නම් පීඩනය අඩුයි. බලය අඩු නම් පීඩනය අඩුයි, වර්ගඵලය අඩු නම් පීඩනය වැඩි. ඔන්න ඔක හොඳට හිතේ තියෙන්න. පීඩනය ගැන නම් අහන්න එපා ඕන තරම් කියා දීලා. ඒ අමාරු නම් අහන්න ප්‍රශ්නයක් නැහැ. දැන් පිළිතුර තමයි පීඩනය පිළිබඳ පාත ප්‍රකාශ සලකා බලන්න. A පීඩනය කෙරේ පෘෂ්ඨ වර්ගඵලය බලපාන. ඔව්. B අභිලම්බ බලය වැඩි කරන විට පීඩනය වැඩි වේ. හරි. අභිලම්බ බලය වැඩි කරන විට පීඩනය අඩු වේ. වැරදි. එයා සත්‍ය වන්නේ A හා B පමණයි. වම් හා දකුණු කුෂ්‍ය සිරා විවෘත වන්නේ හෘදේ කුමන කුටීරයටද? අතිශය වැදගත්. මම ඕක මතක තියාගන්න කෙටි ක්‍රම කියලා තියෙනවා. රිවිෂන් එකේ අහන්න දෙයක් නැහැ. අපෙන් ආව ප්‍රශ්නේ තමයි හෘදයේ කුටීරත් එක්ක සම්බන්ධ රුධිර වාහිනී. මේ වගුව පුළුවන් වෙන්න ඕන හෘද කුටීරය රුධිර වාහිනිය හෘද කුටීරය තියෙනවා පුතේ වම් කර්ණිකාව වම් කෝශිකාව දකුණු කර්ණිකාව දකුණු කෝශිකාව ලබන්න වම් කර්ණිකාව වම් කෝශිකාව දකුණු කර්ණිකාව දකුණු කෝශිකාව පැහැදිලි නේද? මොකක්ද හෘදේ කුටීර ටික? වක වකෝ දක දකෝ වක කියනවා වම් කර්ණිකාව වකෝ කියනවා වම් කෝශිකාව දක කියනවා දකුණු කර්ණිකාව දකෝ කියනවා දකුණු කෝශිකාව. එයා රුධිර වාහිනී මොනවද? වම් කර්ණිකාවට සම්බන්ධ කවුද? වම් කෝශිකාවට සම්බන්ධ කවුද? මම කියලා තියෙනවා හදවතේ පිරිසුදුම රුධිරය තියෙන්නේ වම් පැත්තේ. හදවතේ අපිරිසුදු රුධිරය තියෙන්නේ දකුණු පැත්තේ. හදවතේ පිරිසුදු රුධිරය තියෙන නිසා තමයි වම් පැත්තේ පොකට් එක වම් පැත්තේ තියෙන්නේ. මනමාලයේ මනමාලි වම් පැත්තේ තියාගන්න. පිරිසුදු රුධිරය තියෙන පැත්තේ. ඉස්කෝලේ ලැබෙන නිල ලාංඡනයේ පළඳින්නේ පිරිසුදු රුධිරය තියෙන පැත්තේ. හදවතින් රකින්න හැමදේම තියාගන්නේ වම් පැත්තේ. හදවතත් පොඩ්ඩක් වම් පැත්තට බර නිසා තමයි වම් පැත්තේ තියාගන්නේ. වැල්ලේ නේද? හදවතේ පිරිසුදු රුධිරය තියෙන්නේ වම් පැත්තේ. එහෙනම් හොඳට මතක තියාගන්න වම් කර්ණිකාවට සම්බන්ධයි රුධිර වාහිනී. පුප්පුෂීය ශිරා 4. වම් කෝශිකාවට සම්බන්ධ රුධිර වාහිනිය සංස්ථානික මහා ධමනිය. දකුණු කර්ණිකාවට සම්බන්ධයි උත්තර මහා ශිරාව අදර මහා ශිරාව. එමත් නැත්තම් පූර්ව මහා ශිරාව සහ අපර මහා ශිරාව දෙකම එකයි. දකුණු කෝශිකාවට සම්බන්ධයි පුප්පුෂීය මහා ධමනිය. ඔන්න බලන්න හදවතේ ප්‍රධාන කුටීර 4යිස කෝශිකා 2යි කර්ණිකා 2යි. වම් කෝශිකාවට නෙවෙයි වම් කර්ණිකාවට සම්බන්ධයි පුප්පුෂීය ශිරා 4. දකුණු පුප්පුෂීය ශිරා 2යි වම් පුප්පුෂීය ශිරා 2යි. වම් කෝශිකාවට සම්බන්ධයි සංස්ථානික මහා ධමනිය. එයා දේහය පුරා රුධිරය. දකුණු කර්ණිකාවට සම්බන්ධයි උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව. දකුණු කෝශිකාවට සම්බන්ධයි පුප්පුෂීය මහා ධමනිය. පැහැදිලි නේද? පුප්පුෂීය මහා ධමනිය. එහෙමනම් බලමු පිළිතුර. වම් හා දකුණු පුප්පුෂීය ශිරා විවෘත වන්නේ හෘදයේ කුමන කුටීරයටද? එහෙනම් මේක තමයි වම් හා දකුණු පුප්පුෂීය ශිරා 4 විවෘත වන්නේ වම් කර්ණිකාවට. ටග්ගල වගුව ලියා ගන්න.
අගල වගුවල යන්න. හෘද කුටීරය සම්බන්ධ රුධිර වාහිනිය අගල වගුවදිමු. හෘදේ කුටීරය සම්බන්ධ රුධිර වාහිනිය. හෘදේ කුටීරය සම්බන්ධ රුධිර වාහිනිය. හෘදේ කුටීරය සම්බන්ධ රුධිර වාහිනිය. හෘදේ කුටීර සම්බන්ධ රුධිර වාහිනිය. හෘදේ කුටීරය සම්බන්ධ රුධිර වාහිනිය. හෘදේ කුටීරය සම්බන්ධ රුධිර වාහිනිය. හරි. හෘද කුටීරය වම් කර්ණිකාව පුප්පුෂීය සිරා අතර වම් කර්ණිකාව පුප්පුෂීය සිරා අතර පුප්පුෂීය සිරා අතර කියන එකේ වරහඟට ලියා ගන්න. වම් කර්ණිකාව පුප්පුෂීය සිරා අතර පුප්පුෂීය සිරා අතර කියන එකේ වරහඟට ලියනවා. වම් පුප්පුෂීය සිරා දෙක සහ දකුණු පුප්පුෂීය සිරා දෙක. වම් පුප්පුෂීය සිරා දෙක සහ දකුණු පුප්පුෂීය සිරා දෙක. හරි. ඊළඟට වම් කෝෂිකාව සම්බන්ධ රුධිර වාහිනිය තමයි සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනිය. දකුණු කර්ණිකාව උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව. එහෙමත් නැත්නම් කියනවා పూర్ව මහා ශිරාව සහ අපර මහා ශිරාව. දකුණු කර්ණිකාව උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව. උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව. හරි. ඊළඟට දකුණු කෝෂිකාව පුප්පුෂීය මහා ධමනිය. දකුණු කෝෂිකාව තමයි පුප්පුෂීය මහා ධමනිය. හරි. පුතේ අපි 11 වසරේදී ඉගෙන ගන්නවා පරාගණය. ඔයාලා මීමැස්සෝ ගැන කියද්දී දන්න දෙයක් තමයි මොකක්ද මේ පරාගණය කියන්නේ. හරිම ලේසි.
මම ටිකක් මේ ලොකු කරලා දාදලා පෙන්නනවා. ඔය තමයි පුතේ කලංකයක්. මේ කලංකය. මේ කලංකයත් එක්ක පහලින් තියනවා මෙයා ඇතුලේ මෙන්න මෙහෙම එක්කෙනෙක්. එයාගේ නම තමයි ඩිම්බය. ඔයා දන්නවනේ මේ පත්‍ර මුන්ත්‍රය මේ මණි පත්‍රය. පේනව නේද? මෙන්න පේනවද පහල ටික? පේන්නේ නැද්ද? සකල කියන්නේ. පේනවා. ඊට පස්සේ පරාගණය කියන්නේ පුතේ පරාගධානියක් ඔන්න ඔය විදියට කලංකය මත පතිත වී. මේ තමයි කලංකය. මෙයා තමයි ඔබට බලන්න කීලය. මේ තමයි ඩිම්බ කෝෂය. මේ තුන් දෙනාම එකට ගත්තම අපි නමක් කියනවා ජායාංගය. එහෙම නැත්නම් කියනවා ගැහැණු කොටස. ජායාංගය නැත්නම් ගැහැණු කොටස. මගේ පුතේ මෙන්න මෙතන පරාගධානිය මේ. පරාගධානිය මෙයා මත වැටිලා මෙයා හොයාගෙන යනවා ඩිම්බය. ඒ පරාගධානියෙන් එනවා නාලයක්. එයා පුතේ මේ කීලය ඔස්සේ ගිහිල්ලා ඩිම්බය හොයාගෙන ගිහිල්ලා මෙන්න මෙතනින් ඩිම්බෙත් එක්ක ඇතුල් වෙලා ඩිම්බ ඥෂ්ටියකට එකතු වෙනවා. මේ ඇතුලේ තියෙන නාලයට තමයි කියන්නේ පරාග නාලය කියලා. මේ පරාග නාලය හොයාගෙන යනවනේ මෙතන. මේ තමයි ඩිම්බ සෛල. ඩිම්බය අන්න පරාගනාලයේ ඩිම්බය හොයාගෙන යන චලිතයට කියනවා රසායනාවර්ති චලිතයක්. මෙයාව හොයාගෙන ගිහින් ඩිම්බ සෛලය හොයා ගන්නවා. සුක්‍රාණු න්‍යෂ්ටියත් එක්ක ඊට පස්සේ න්‍යෂ්ටි හාවෙනවා. මෙන්න මේකට කියනවා මොකද්ද රසායනාවර්ති චලනයක් කියලා. එහෙනම් අපෙන් ආව ප්‍රශ්නේ බලමු. මේ අපෙන් අහනවා පුෂ්පයක පරාගයක් ඩිම්බයක් ඇති දෙසට වර්ධනය වීම හඳුන්වන්නේ කෙසේද? ධන ගුරුත්වාවර්ති චලනයක් ලෙසයි අමූලික බොරු. ධන ගුරුත්වාවර්ති චලනයක් තමයි ශාක මූල. ධන ස්පර්ශාවර්ති චලනයක් ලෙසයි ධන ස්පර්ශාවර්ති චලනයට හොඳම නිදසුන තමයි මොකද්ද? වැලක් ගහක් වටා ඇති. ධන ප්‍රභාවර්ති චලනයක් තමයි ශාක අග්‍රස්තය. මොකද ඉරේලිය දෙසට වර්ධනය වී. ඒ වගේමයි ධන රසායනාවර්ති චලනයක් තමයි පරාගනාලය. පරාග කණිකාව ඇතිවන නාලය ඩිම්බය සොයාගෙන ගමන් කිරීම. තත්කාල මේ රූප සටහන අදින්න පරාගනාලය ඩිම්බය මේ මෙහෙම එනවා. මේ කලංකය කීලය ඩිම්බ කෝෂය ජායාංගය මේ පරාගධානි. තත්කාල මෙයාවදී මෙන්න ද්‍රවමානය තමයි ඝනත්වයමයින උපකරණය. ද්‍රවමානය වැඩිපුර ගිලෙන්නේ ඝනත්වයෙන් අඩු ද්‍රවයේ. අඩුවෙන් ගිලෙන්නේ ඝනත්වයෙන් වැඩි ද්‍රවයේ. මේ අපේ ළමයින්ට මුල්ලු කිව්වනේ ඝනත්වයමයින සම්මත ඒකකයේ ඝන මීටරයට කිලෝග්‍රෑම්. 15 පිළිතුරාවේ මොකද්ද? ඝන මීටරයට කිලෝග්‍රෑම් 3. 16 නවා පහත ද්‍රාවණ අතරින් ඝනත්වයේ වැඩිම ද්‍රාවණයේ සහිත රූපය කුමක්ද? මෙන්න මේ තියෙන කරුණ ලියා ගන්න. ඝනත්වයේ වැඩි ද්‍රාවණ තුල 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 ද්‍රවමානය අඩුවෙන් ගිලෙන අතර
ඝනත්වය වැඩි ද්‍රාවණ තුල ද්‍රවමානය අඩුවෙන් ගිලෙන අතර ඝනත්වය අඩු ද්‍රාවණ තුල ඝනත්වය අඩු ද්‍රාවණ තුල ඝනත්වය අඩු ද්‍රාවණ තුල ද්‍රවමානය වැඩිපුර ගිලේ හරි උතන අහගන්න රුධිරයේ ද්‍රව කොටසට අපි කිව්ව නම තමයි රුධිර ප්ලාස්මාව 13 1 14 2 රයිලකුලේ ශාකවල අපි කිව්වා මොකක්ද තියෙනවා උපදානය කියලා කොටසක් 15 ඝනත්වය ප්‍රකාශ කරන සම්මත ඒකකය ඝන මීටරයට කිලෝග්‍රෑම් යම් 16 පිළිතුර තමයි පහත ද්‍රාවණ අතරින් ඝනත්වයේ වැඩිම ද්‍රාවණයේ සහිත රූපය කුමක්ද? 1. වැඩිම ද්‍රාවණයේ තමයි අඩුවෙන්ම ගිලෙන්නේ. අඩුම ද්‍රාවණයේ තමයි වැඩිපුරම ගිලෙන්නේ. ජෛව තාක්ෂණයේ භාවිතයක් වන්නේ කුමක්ද? මේක අපි වෙනම කතා කරමු ඉස්සරහට කොටසක් තියෙනවා. ජපන් ජපාර විනාශ කිරීමට ඇසිඩෝබැක්ටර් යොදා ගැනීම, විටමින් A අඩංගු රන් සහල් නිපදවීම, නයිට්‍රජන් දිරගෙන රයිසෝබියම් යොදා ගැනීම, ප්‍රතිජීවක නිපදවීමට පෙනිසිලින් යොදා ගැනීම. ජපන් ජපර විනාශ කිරීමට ඇසිඩෝබැක්ටර් යොදා ගැනීම, විටමින් A අඩංගු රන් සහල් නිපදවීම අන්න ජෛව තාක්ෂණය යොදා ගන්න අවස්ථාවක් තමයි විටමින් A අඩංගු රන් සහල් එන්න ඕන. අවුනේ රන් සහල් නිපදවීම. හරිද? හරිද? විටමින් A අඩංගු හරිද? රන් සහල් නිපදවීම. හරි. ඊළඟ හරිත සංකල්පයේ ක්‍රියාත්මක වන ස්ථානයක් නොවන්නේ කුමක්ද? ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය, එංගලන්තයේ දවර මන්දිරය, ඕස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය. මොකක්ද හරිත සංකල්පය කියන්නේ? හරිත සංකල්පය ළමයි මොකක්ද හරිත සංකල්පය කියන්නේ? අවුන්නේ නැහැ. කොහොමද? ශාක වැවීම. ශාක වැවීමම නෙවෙයි. තව හරිත සංකල්පය හරිත සංකල්පය දන්න කෙනෙක් කියන්න බලන්න. කියන්න. කොහොමදේ? හරිත සංකල්පය සෑම් පැත්තක්ම ගස් වල කොළ පාට පේන තියෙනක. ඒක. බලමු. ඒකද කියලා. හරි. වනාන්තර දැන් මෙතන පිළිතුර මොකක්ද? මේ අහන්න අපිට ඒ ටික පේන්නේ ඈ හරි. මේ අහන්න අපි සාමාන්‍යයෙන් පුතේ පරිසරයට
අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න එකම ක්‍රමවේදය තමයි මොකක්ද දන්නවද? අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න එකම ක්‍රමවේදය තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාව. මේ ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී විතරයි පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් අඩු කරන්නේ. උදේ පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වුණොත් ඒකට අපි කියනවා පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා, හරිතාගාර ආචරණයක් ඇති වෙනවා. ඒ නිසා මෙන්න මේ ටික අපි හොයන්න ඕන ඔයාලා. මොකද්ද හරිතාගාර ආචරණය කියන්නේ? මොකද්ද හරිතාගාරයක් කියන්නේ? මොකද්ද හරිත සංකල්පය කියන්නේ කියන එක දවන මෙන්න ප්‍රශ්න ටික. හරිතාගාර ආචරණය යන්න හඳුන්වන්න. මම වෙන කලුණු ටිකක් දීලා තියෙන එක මම බලන්න මතක් කරලා ලියන්න ඕන. හරිතාගාර ආචරණය මේ පාඩම කියවන්න ඕන නිසාමයි දෙන්නේ. හරිතාගාර ආචරණය යන්න හඳුන්වන්න. මොකද්ද? ඔයාලා ඔය කියන දේම නෙවෙයි පුතේ හර්ථ සංකල්පය කියන්නේ. මාර ලොකු පරාසයක්. මම අද කියනවා මේ දේවල් වලට තව කරුණු එකතු කරගෙන ලබන සතියේ පේපර් වාස් එකේ පටන් ගන්න කලින් මේක අපිට කියන්න ඕන. හරිතාගාර ආචරණය යන හඳුන්වන්න ඊළඟ කෙනා. හරිතාගාර ආචරණයේ හරිතාගාර ආචරණයේ අහිතකර බලපෑම් මොනවාද? අද හොඳම දෙයක් මේ අද කතා කරන හොඳම මාතෘකාව මේ. හරිතාගාර ආචරණය යන හඳුන්වන්න. හරිතාගාර ආචරණයේ අහිතකර බලපෑම් මොනවාද? අංක 3. හරිතාගාර වායුන් මොනවාද? හරිතාගාර වායුන් මොනවාද? යකිනා හරිත සංකල්පය යන්න හඳුන්වන්න. හරි. මම ඔය කොහොම අතුලත් වෙන්න ලස්සන කතාවක් කතා කරන්න හදන්නේ. දැනට ලෝකයේ නායකයන් අතරින් අතිශය වැදගත් ගරු කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම නායකයෙක් ඉන්නවා අපේ ආසියාවේ. ළඟදී එයාපත් වුණා. කවුද? මට නමක් දැන් ඉම්රාන් ખાන්. කොහෙද? පාකිස්තානයේ. ශ්‍රේෂ්ඨ නායකයෙක්. පාකිස්තාන වැසියන්ගේ වාසනාවට පහළ වෙච්ච උතුම් නායකයෙක්. ඇයි එහෙම කියන්නේ? එයා තමයි මේ හරිත සංකල්පය එකෙන්ම වැඩ කරන මිනිස්සු. YouTube ගිහිල්ලා හරිත සංකල්ප ගැන බලන්න. එයාගේ වැඩ සටහන් ටික බලන්න. එයා මේ හරිත සංකල්පය කියන එක අපි කියන වගේ සරලව කියලා හරියන්නේ නැහැ. මේක ලොකු දෙයක්. පුතේ වායු ගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් අඩු කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණයට ඒව අවශෝෂණය කිරීම. ඔන්න එකක් මම කිව්වා. හරි සර් ඒක තේරුම් ගන්න. එහෙම නොවෙනවා නම් පරිසරයේ ගස් අඩු වුණොත් ඒක වෙන්නේ නැහැ. ඔන්න මම තව එකක් කිව්වා. කාබන් ඩයොක්සයිඩ් අඩු කරන එකම ක්‍රමවේදය ශාක වගේ ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීම. ඒක වෙන්නේ නැහැ. මොකක් වුණොත්? ගස් අඩු වුණොත්. ගස් අඩු වෙනවා කියන්නේ පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙනකොට පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා. පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රවාසන්නයේ තියෙන අයිස් කඳු දිය වෙන්න පටන් ගන්නවා. අයිස් කඳු දිය වෙලා සාගරයට එකතු වෙනවා. සාගර ජල මට්ටම වැඩි වෙනවා. සාගර ජල මට්ටම වැඩි වෙනකොට
ශ්‍රී ලංකාව මාලදිවයින වගේ මොකද්ද වෙන්නේ? ශ්‍රී ලංකාව මාලදිවයින වගේ දූපත් රටවල් යට වෙන්න බලපෑමක් එනවා. ඒ නිසා හරිත සංකල්පය කියන්නේ මේ ඔයාලා කිව්වා වගේ ඔයාලා කිව්ව එක තරක එක දෙයක් කියුණා. මුළු අවට වටපිටාවම කොළ පාට කරන එක සංකල්පයක්. නිවාස ව්‍යාපෘතියක් හදනවා නම් ඒ නිවාස ව්‍යාපෘතියේ හැකි සෑම ස්ථානයකම හොඳට සැලසුම් සහගතව ගස් වගා කරනවා. හරිද? ඒ වගේමයි ඕන තැනක මොනෑම හෝ ජනාවාසයක් කරනවා නම් ශාක ප්‍රජාවට ප්‍රමුඛ ස්ථානය දීලා උපරිමයෙන් ශාක රැකගනිමින් මේ ව්‍යාපෘතිය කරනවා. ඒ නිසා ඔය ටික පොඩ්ඩක් බලන්න. හර්ථ සංකල්පය කියන්නේ මොකක්ද කියලා ඒකට ඔළුවට යනවා. අපේ ලංකාවේ තියෙනවා හරිත සරසවිය කියලා. ඒකත් බලන්න. හරිද? ඔය සියල්ල බැලුවට පස්සේ මේකේ ලොකු උත්තරයක් නැහැ, පොඩි දෙයක් තියෙන්නේ. හැබැයි හර්ථ සංකල්පය තමයි අතිශය වැදගත් වෙන්නේ. වර්තමානයේ අපිට පරිසර දූෂණයක් වෙනවා අඩුයි. ගොඩාක් වැඩ තියෙනවා. හර්ථාගාර ආචරණය කියන්නේ මොකක්ද? සීත රටවල හර්ථාගාර ආචරණ මොනවද? ඕකේ කරුණු එකතු කරන්න. දැන් ෆෝන් එක අතේ තියෙනවා නම් සර් කියන දේ ගැහුවා. ටක් ගාලා පිළිතුරු ආවා. ඒ තරම් දියුණුයි. වෙන වෙන දේවල් නේ ඔයාලා බලන්න. ඒ නිසා ෆෝන් එකෙන් මේකට පිළිතුරු හොයන්න පුළුවන්. ලෝකේ හර්ථ සංකල්පය හොඳටම ක්‍රියාත්මක රටක් තමයි භූතානය. අනේ වගේ හර්ථ සංකල්ප ගැන බලමු. 19 මේකේ පිළිතුරු හොයලා කියනවා මට. පිළිතුරු හොයන්න දැන පිළිතුරු දන්නවා. හර්ථ සංකල්පය කියන්නේ කියන්නේ විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳ නිවැරදි ප්‍රකාශය ප්‍රකාශ තෝරන්න. යකඩ වලල්ලක් මත තඹාලේප කිරීමට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් යොදාගත යුතුය. මෙහිදී වැඩි විභවාන්තරයක් යෙදිය යුතුය. යකඩ වලල්ල ධනාත්මයට සම්බන්ධ කළ යුතුය. අපි දන්නවා. මේ තමයි විද්‍යුත් ලෝහාලේපනය. විද්‍යුත් ලෝහාලේපනයේදී කරන වැඩක් තියෙනවා. මෙන්න පුතේ විද්‍යුත් ලෝහාලේපනයේදී ධනාග්‍රයට කියනවා ඇනෝඩය කියලා, ඍණාග්‍රයට කියනවා කැතෝඩය කියලා. ඇනෝඩය තමයි එල්ලන්නේ ආලේප කළ යුතු ලෝහය. කැතෝඩය තමයි එල්ලන්නේ ලෝහ ආලේප කළ යුතු ලෝහ භාණ්ඩය. අපට ඕන මොකක් කරන්නද? යකඩ වලල්ලක් මත තඹ ආලේප කරන්න ඕන. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් යොදාගත යුතුය. යකඩ වලල්ලක් මත තඹ ආලේප කරනවා නම් කොපර් සල්ෆේට් ද්‍රාවණයක් යොදා ගන්න. අපි මෙහෙමයි කියන්නේ. විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ විද්‍යුත් විච්ඡේදනයේ ප්‍රායෝගික යොදා ගැනීම. ඒකදී අපි කියනවා විද්‍යුත් ලෝහාලේපනය කරන්නේ මෙන්න මෙහෙම. කොහොමද ආලේපනය කරන්නේ? අපි කියනවා මෙන්න එහෙම. ආලේප කළ යුතු ලෝහ ආලේප කළ යුතු ලෝහ කැබැල්ල ආලේප කළ යුතු ලෝහේ ලෝහ කැබැල්ල ඇනෝඩේ වද්දනාග්‍රේලා ලෝහ ආලේප කිරීමට අවශ්‍ය භාණ්ඩය කැතෝඩේ. ලෝහ ආලේප කළ යුතු ලෝහ කැබැල්ල ඇනෝඩේ එල්ලන්න. ලෝහ ආලේප කළ යුතු භාණ්ඩය කැතෝඩේ එල්ලන්න. එතකොට ඇනෝඩේ දියවි ගිහිල්ලා කැතෝඩේ තැන්පත් වෙනවා. ආලේප කරන ලෝහයේ ලවණ ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණය ලෙස යොදන්න. ඔය විදිහට තියරිය දීලා තියෙනවා. හදිසිය හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මෙතන දැනගන්න මම කියන්නම් මෙන්න මෙහෙම. ලෝහ ආලේපනයේදී ලෝහ ආලේපනයේදී ලෝහ ආලේපනයේදී ලෝහ ආලේපනයේදී ලෝහ ආලේපනයේදී ලෝහ ආලේපනයේදී එක අංක 1
ධන අග්‍රය හෙවත් ධන අග්‍රය හෙවත් ඇනෝඩයට ධන අග්‍රය හෙවත් ඇනෝඩයට ධන අග්‍රය හෙවත් ඇනෝඩයට ආලේප කළ යුතු ධනාග්‍රය හෙවත් ඇනෝඩයට ආලේප කළ යුතු ලෝහයේ ලෝහ කැබැල්ලක් යොදන්න අංක 2 අංක 2 සර් ඒක ආයි කියන්නකෝ. හරි අංක 1 අංක 1 ධන අග්‍රය හෙවත් ඇනෝඩයට ධන අග්‍රය හෙවත් ඇනෝඩයට ධන අග්‍රය හෙවත් ඇනෝඩයට ආලේප කළ යුතු ලෝහයේ ධන අග්‍රේසවත් ඇනෝඩයට ඇනෝඩයට ආලේප කළ යුතු ලෝහයේ ලෝහ කැබැල්ලක් යොදන්න කැතෝඩය හෙවත් සෝරි අංක 2 අංක 2 කැතෝඩය හෙවත් කැතෝඩය හෙවත් ඍණාග්‍රයට ලෝහ ආලේප කළ යුතු ලෝහ ආලේප කළ යුතු ලෝහ භාණ්ඩය යොදන්න ලෝහ ආලේප කළ යුතු ලෝහ භාණ්ඩය යොදන්න
යකිනා අංක 3 ද්‍රාවණය ලෙස ආලේප කළ යුතු ලෝහයේ ද්‍රාවණය ලෙස ආලේප කළ යුතු ලෝහයේ ලවණ ද්‍රාවණයක් යොදන්න. හරි නේද? එහෙනම් මම උදාහරණයක් අහන්නම්කෝ. දැන් අපි යන්නේ යකඩ වලල්ලක් මත තඹ ආලේප කරන්නනේ. යකඩ වලල්ල තමයි කැතෝඩේ නැත්නම් ඍණාග්‍රේ. හරිද? ආලේප කරන්නේ තඹනේ. තඹ කෑල්ල තමයි ධනාග්‍රේ. ආලේප කරන්නේ තඹ ලෝහය නිසා එයාගේ ලවණ ද්‍රාවණයක් වන කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තමයි මේකට දාන්නේ. කාලේ නේද? කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තමයි දාන්නේ. හරි. ඊට පස්සේ කියනවා එහෙනම් උදාහරණයක් විදිහට මට ඕන යකඩ වලින් හදපු ආභරණයක රත්රන් ආලේප කරන්න. එහෙමනම් මම යකඩ ආභරණය එල්ලන්නේ ඍණාග්‍රේ. රත්රන් කෑල්ල එල්ලන්නේ ධනාග්‍රේ. රත්රන් වල මොනවා හරි ලවණ ද්‍රාවණයක් දානවා ද්‍රාවණයේ විදියට. හරි ලේසි. ඔන්න ඔය විදියටයි මතක තියාගන්න. කාලේ නේද? හොඳට මතක තියාගන්න ඔය විදියට එන්න ඕන. නැත්නම් බෑ. හරි. එහෙනම් මේකේ බලමු. විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. යකඩ වලල්ලක් මත තඹ ආලේප කිරීමට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් යොදාගත යුතුය. තඹ ආලේප කිරීමට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් යොදාගත යුතුය. ඔව්. මෙහිදී වැඩි විභවාන්තරයක් යෙදිය යුතුය. පුතේ විද්‍යුත් ලෝහාලේපනයට හැකිතරම් යොදා ගන්න ඕන අඩු විභවාන්තරයක් යටතේ සිහින් ධාරාවක්. යකඩ වලල්ල ධනාග්‍රයට සම්බන්ධ කළ යුතුය. යකඩ වලල්ල තියෙන්න ඕන ඍණාග්‍රයේ. පිළිතුර ඒ පමණි. තරුලකුණක් දාලා ලියා ගන්න මෙන්න එහෙම. තරුලකුණක් දාලා ලියා ගන්නවා. තරුලකුණක් දාලා ලියා ගන්න. විද්‍යුත් ලෝහාලේපනයට විද්‍යුත් ලෝහාලේපනයට කුඩා විභවාන්තරයක් යටතේ
කුඩා විභවාන්තරයක් යටතේ කුඩා ධාරාවක් යොදාගත යුතුය. කුඩා ධාරාවක් යොදාගත යුතුය. කුඩා විභවාන්තරයක් යටතේ කුඩා ධාරාවක් යොදාගත යුතුය. පුතේ අප රටට ආවේනික ශීරපායි සත්වයා කවරෙක්ද? වලි කුකුලා කියන්නේ රටට ආවේනික පක්ෂියෙක්. අලියා කියන්නේ අපේ රටේ, ඇතා කියන්නේ අපේ රටේ දජේදාරී විශේෂය. දජේදාරී විශේෂය කියන්නේ රටේ සංස්කෘතිකමය වටිනාකමක් සහිත විශේෂය. දජේදාරී විශේෂය. රිලව කියන්නේ අපේ රටට ඒකදේශික විශේෂය. පලාපොළඟ අපේ උරගයේ. ශීරපායි සතා තමයි රිලවා. එනම් රිලවා ඔයාට නෙවෙයි කිව්වේ. මොකද්ද රිලවා? හරි. ඔන්න අපේ ඊට පස්සේ දෙවෙනි කොටස. එහෙනම් අපේ පළවෙනි කොටස ඉවරයි. විද්‍යුත් විච්ඡේදනයේ දෙවෙනි කොටස තියෙන්නේ. ඉතාමත් වැදගත් කොටසක්. මට කෝල් කරලා આવතින් ටියුට් එක ගෙනියන්න පුළුවන්. නැත්තම් ටියුට් එක ගෙනියන්න බෑ. ඔයාලා print එකක් ගන්න කොහෙන් හරි. මේ තමයි සෙලඩද තියෙනවද? ඔයස්. හරි? හරි නේද? ඒ නිසා මේ යහන්න අනිත් දේ අවසාන වශයෙන් කාටවත් කියන්නේ. සාමාන්‍යයෙන් මම මෙහෙමයි. දැන් මට මේක කවුරු වුණත් කමක් නැහැ. ළමයි කවුරුත් දැනගන්න ඕන දේ තමයි තමන්ගේ ප්‍රධාන ක්ලාස් එක තියෙන වෙලාවට වෙන ක්ලාසස් දාගන්න එපා. මම කිසිම දවසක මම ගුරුවරයෙක් විදිහට කියලා නෑ වෙන ක්ලාස් එකක් දාපු වෙලාවක ක්ලාස් එකක් දාලම නෑ දාන්නේ. හරිද? ඒ මගේ ක්වොලිටි. මම එකලා මේ වුණත් මගාර උපරිම දේ බලනවා. ඒ නිසා හොඳට බලන්න ප්‍රධාන ක්ලාස් එක අද මගේ ක්ලාස් එක නම් ඔයාලගේ ප්‍රධාන ක්ලාස් වෙන ක්ලාස් තියෙනවා මගේ පැත්තෙන්නත් එපා. ප්‍රධානම ක්ලාස් එක දවසේ වෙන ක්ලාස් දාගන්න එපා. අමතර දවසක වැටෙන්න පුළුවන්. හොඳ. ඒ වගේ තමන්ගේ අදාළ ක්ලාස් එක වෙලාවට වෙන ක්ලාසස් දාගන්න එපා කියලා මම කාගෙනුත් ඉල්ලනවා. හේතුව තමයි එහෙම වුණාම